ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුනුවංග ප්‍රථමයෙන් සිරස්තල. හැත්තෑ තුන්වන ජාතික නිදහස් දිනය අභිමානවත් ලෙස සැමරීමට සියල්ල සූදානම්. කොවිශීල්ඩ් එන්නත් ලක්ෂ 90ක් මිලදී ගැනීමට තීරණයක්. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවී ඇතැයි ඉදිරිපත් කර ඇති වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරයි. කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය. කොවිඩ් වෛරසය හඳුනාගන්න නව රෝග ලක්ෂණ 3ක්. තුන්වන ජාතික නිදහස් දින සැමරුම් මුලෙල හෙට කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට මෙවන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සඳහා වන අවසන් පෙරහුරුව අද පැවැත්වුණා. ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක් යන තේමාව මූලික කරගනිමින් මෙවර ජාතික නිදහස් දින සැමරුම් මුලෙල හෙට පෙරවරු 7:30ට ආරම්භ වීමට නියමිතයි. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව මෙවර නිදහස් දින සැමරුම් උත්සවය පැවැත්වෙන අතර උත්සවයට සහභාගී වන අමුත්තන් සහ ප්‍රභූවරු සංඛ්‍යාවද අවම කර තිබෙනවා. මේ අතර 73 වන නිදහස් දින සැමරුමට සමගාමීව ආගමික වතාවත් වලට මුල් තැන ලබා දෙමින් රටට සෙත් පතා සිදු කළ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනයක් ඊයේ කොළඹ නිදහස් මන්දිරයේදී පැවැත්වුණා. එම අවස්ථාවට ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා. නිදහස් චතුරස්‍ර පරිශ්‍රය නිදහස් මන්දිරයේ සියල්ල සූදානම්ව සිටින මොහොත. හෙට පැවැත්වෙන නිදහස් දින සැමරුම් මුලදී ත්‍රිවිධ හමුදා ආචාර්ය පෙළපාලිය සඳහා යුද හමුදාවෙන් නිලධාරීන් සහ සෙබළුන් 3153 දෙනෙකුත්, ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් 821 දෙනෙකුත්, ගුවන් හමුදාවෙන් 740 දෙනෙකුත්, ශ්‍රී ලංකා පොලිසියෙන් සහ විශේෂ කාර්ය බලකායෙන් 510 දෙනෙකුත් සහභාගී වීමට නියමිතයි. එමෙන්ම සිවිල් ආරක්ෂක බලකා නියෝජනය කරමින් සෙබළුන් 457 දෙනෙකුද සහභාගී වීමට නියමිතයි. පසුගිය වසරවලදී මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ සන්නාහ සන්නද්ධ රථපෙළපාලියක් සහ ගුවන් හමුදා සංදර්ශනයද මෙවර නිදහස් දින සැමරුම් උළෙලට එක් කර තිබෙනවා. 73 වන නිදහස් සැමරුම නිමිත්තෙන් හෙට දිනේදීද විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මකයි. හෙට දිනේ උදෑසන 4 සිට දහවල් 1 දක්වා කාලය තුල වාහන ගමනාගමනය එම ප්‍රදේශවල සම්පූර්ණයෙන්ම සීමා වෙනවා. මේ නිසා රියදුරන් විසින් විකල්ප මාර්ග භාවිතා කිරීම අත්‍යවශ්‍ය වෙනවා. විශේෂයෙන්ම නෙළුම් පොකුණ වටරවුමෙන් ඉදිරියට නිදහස් මාවත දෙසට ගමන් කරන වාහන සීමා කරනවා. ඒ වගේම පුස්තකාල වටරවුම ග්ලාස් හවුස් හරහා නිදහස් මාවතට පැමිණෙන වාහනත් සීමා වෙනවා. මේ නිසා අනිවාර්යයෙන්ම ඒ මාර්ග හරහා ගමන් කරන අය විකල්ප මාර්ග තෝරාගත යුතුයි. රථවාහන රාජකාරී භාර නිලධාරීන් හන්දිවල යොදවා තිබෙනවා. පුවරු තබා තිබෙනවා. එම පුවරු වලට අනුගත වෙමින් කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. ඒ වගේම අදාළ නිලධාරීන්ගේ උපදෙස් පිළිපදින්න. කෙසේ වෙතත් මේ ප්‍රදේශ හැරුණකොට අනෙක් ප්‍රදේශවල වාහන ගමනාගමනය කොළඹ නගරයට ඇතුළු වීම පිටවීම සාමාන්‍ය පරිදි සිදු වෙනවා. ඒ සඳහා කිසිම අවහිරතාවයක් සීමාවක් ඇතිවන්නේ නැහැ. අද දිනේදී නිදහස් සැමරුම් මුලදී අවසන් පෙරහුරු කටයුතු පැවැත්වුණේ මෙලෙසින්. sangat keadaan sebelum kita tidak
නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකරු වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා ඇතුළු වෛද්‍යවරුන් තිදෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර ඊයේ දිනේ නව කොවිඩ් ආසාදිතයින් 715 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 65698ක් දක්වා ඉහළ ගියා. අවසන් වරට හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 715 වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 261ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 142ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයින් 61ක් හඳුනාගෙන තිබෙනවා. සෙසු ආසාදිතයින් අතරින් කරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 43ක් හඳුනාගත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. තවත් කොවිඩ් මරණ 7ක් ඊයේ දිනේදී වාර්තා වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 330ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ එලෙස මියගොස් ඇති පුද්ගලයින් අතර වැලිගම ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි කාන්තාවක්, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි කාන්තාවක්, වත්තේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි කාන්තාවක් සහ නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් වන බවයි. එමෙන්ම ගෙලියෝය ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි වෛද්‍යවරයෙකුද මියගිය පුද්ගලයින් අතරට අයත්. එමෙන්ම කොළඹ 2 ප්‍රදේශයේ පදිංචිව සිටි මාස 18ක් වයසැති කුඩා දරුවෙකුද කොවිඩ් ආසාදනය නිසා ඇති වූ කොවිඩ් නියුමෝනියා තත්ත්වයේ හේතුවෙන් මියගොස් තිබෙනවා. බොරැල්ල රිජ්බයාරයා ළමා රෝහලේදී එම බිලිඳා මියගොස් ඇත්තේ පෙබරවාරි මාස පළමු වන දිනයි. ඒ දරුවා මේ රෝහලට ඇතුළත් කරේ මීට දින 11කට පමණ පෙර. ඒ දරුවා ඇතුළත් කරන අවස්ථාවේදීම ඒ දරුවා ඉතාමත්ම අසාධ්‍ය තත්ත්වයට පසු වුණා. මේ දරුවාගේ මවටත් පියාටත් දෙදෙනාටම කොරෝනා ආසාදනය වෙලා තිබුණ මීට පෙර ප්‍රාථමික සත්කාර එකේදී අපි සෑහෙන ප්‍රමාණයක් මේ දරුවාට හැකියාවලින් ප්‍රතිකාර කරලා ඊට පස්සේ දරුවාගේ අසාධ්‍ය තත්ත්වය මත රිජුවම දැඩි සත්කාරයකට යොමු කරා. කෙසේ වෙතත් ඒ දරුවා බේරා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. මේ වෙනකොට රිජ්‍ය ආර්ය ළමා රෝහලෙන් කුඩා බිලිඳියන් 150ක පමණ ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා කොරෝනා ආසාදනය වී බවට. ඒ වගේම මේ දරුවන් සමග පැමිණෙන දෙමාපියනුත් අපි පරීක්ෂා කරනවා. දෙමාපියනු 100කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා කොරෝනා රෝගය වැළඳිලා තියෙනවා කියලා. මීට පෙරත් මෙම රෝහලේදීම දින 20ක කුඩා බිලිඳියෙක් අපි මේ විදිහටම මේ මරණයටපත් වුණා. මේ දරුවා දෙදෙනාගේම මරණ ගැන බැලීමේදී අපිට පෙනී යන්නේ රෝහලට පැමිණීම ප්‍රමාද වීම තමයි ප්‍රධානම කාරණා වෙලා තියෙන්නේ. ඒක නිසා කාරුණිකව මම සියලුම දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා යම්කිසි අසනීප තත්ත්වයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම රෝහල් වලට පැමිණෙන්න. මේ වගේ ප්‍රමාද වී පැමිණීම නිසා අවාසනාවන්ත ලෙස මෙවැනි ආකාරයේ මරණ සිදුවීමට හැකියාවක් තියෙනවා. දරුවන් රැගෙන යාමේදී තමන්ගේ අවධානය යොමු කරන්න ඕන අනවශ්‍ය ලෙස දරුවන් තැන් තැන් වලට රැගෙන යන්න එපා. ඒ වගේම දරුවෙක් සමග රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම පැමිණෙන්නේ නම් අනිකුත් කුඩා දරුවන් රැගෙන එන්න එපා. යම්කිසි අසනීපයක් නොමැති දරුවෙක් රෝහලට රැගෙන යාම සවෝ පිටතට රැගෙන යාම අනවශ්‍ය දෙයක්. මේ අතර නෙවිල් ප්‍රනාන්දු රෝහලේ හිමිකාරිත්වයේ දරූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. කොවිඩ් ආසාදිත වෛද්‍යවරයා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබෙමින් සිටියදී පසුගියදා IDH රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ. ඔහු මේ වන විට IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. මේ අතර බලපිටිය මූලික රෝහලේ සේවය කළ වෛද්‍යවරු දෙදෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ගාල්ල වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය වෙනුර සිරංගාරච්චි මහතා සඳහන් කළේ ආසාදිත වෛද්‍යවරු දෙදෙනාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් එම රෝහලේම තවත් වෛද්‍යවරු පිරිසක් මේ වන විට නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බවයි. ඊයේ සිදු කර තිබූ ඇන්ටිජන් පරීක්ෂණ ඔස්සේ අදාළ ආසාදිත වෛද්‍යවරු දෙදෙනා කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබෙනවා. මේ අතර හොරණ ගෝනපල ප්‍රදේශයේ රෙදිපිලි ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවකයින් 23 දෙනෙකු ශනික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවකට ලක් කිරීමේදී ඉන් 13 දෙනෙකු COVID-19 ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම බදුරලිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක් ආශ්‍රයෙන්ද මේ දක්වා COVID-19 ආසාදිතයින් 30කට ආසන්න පිරිසක් හඳුනාගෙන ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපලේකම් ලාල් වික්‍රමතන්ත්‍රි මහතා සඳහන් කළේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 5485ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 59883ක් ලෙසයි. අද දිනේදී තවත් කොවිඩ් ආසාදිතයින් 354 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 66000 සීමාව ඉක්මවා ගියා. එම සංඛ්‍යාව දැක්වෙන්නේ 66052ක් ලෙසයි.
කොවිශීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 90ක් මෙරටට ගෙන්වීමට අපේක්ෂා කරන බව කොවිඩ් පාලන අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා පවසනවා. අද කොළඹ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එම මහතා මේ අදහස් පළ කළා. මෙරට හදිසි භාවිතය සඳහා ඉන්දී රජයේ ප්‍රධානයක් ලෙස ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොසෙනිකා කොවිශීල්ඩ් එන්නත ලැබුණේ පසුගිය 28 වනදායි. ඊට පසු දින සිටම එම එන්නත ලබා දීමටයි සෞඛ්‍යාංශ පියවරගෙන තිබුණේ. කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දින 5ක් තුළ සෞඛ්‍ය හා ආරක්ෂකාංශ සමාජිකයින් ලක්ෂයකට අධික පිරිසකට එන්නත් ලබා දීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ දින 5ක් තුළ කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ 1,18,767 දෙනෙකුට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රොසෙනිකා කොවිශීල්ඩ් එන්නත ලබා දී ඇති බවයි. ඊයේ දවසේ අපි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වික්‍රම මැතිතුමා සමග අපි සාකච්ඡා පැවැත්තුවා. එතුමා ඉතාමත් පැහැදිලිව අපට උපදෙස් ලබා දුන්නා. ඒ අදාළ සවලට එන්නත් මිලියන 9ක් ඇස්ට්‍රාසෙනිකා වහම ක්‍රියාත්මක වෙනදී ලබා ගන්න ක්‍රමවේදයක් බලන්නයි කියලා. ඉතින් මම හිතන්නේ ඒක මෙලදී ගන්නයි අපි උත්සාහ ගන්නෙ. එතකොට ඒ අනිකුත් සියලුම එන්නත් ගැන අපි අධ්‍යයනය කරලා ඒ ක්‍රියාමාර්ග තරගන්න අපි ඊයේ දවසේ තීරණයක් අරගත්තා. රාජ්‍ය තාන්ත්‍රිකව තමයි මේ එන්නත් ලබා දීම හුඟක් වෙලාවට සිද්ධ වෙන්නේ. කිසිම එන්නත් නිෂ්පාදන සමාගමක් පුද්ගලික අංශයට කෙලින්ම මේක විකිණීමක් කරන්නේ නැහැ. නමුත් අපි රජයේ මැදිහත් වෙලා අරගත්තට පස්සේ අපි පෞද්ගලික අංශයට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සියලු දෙනාටම මේ එන්නතින් මහ ජනතාව ආරක්ෂා ගන්න. මෙරට කොවිඩ් පාලනය සෞඛ්‍ය පද්ධතියට බලපෑමක් ඇති නොවන පරිදි සිදු කිරීමට නම් මෙරට සමස්ත ජනගහනයෙන් 50-60 අතර ප්‍රමාණයකට කොවිඩ් එන්නත් ලබා දිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. මේ මොහොතේ වැදගත්ම දේ තමයි ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා කටයුතු කළ යුතුයි. එතන ප්‍රමාදයන් අවස්ථා 3ක ප්‍රමාදයන් ගැන අපි කතා කළා. පළවෙනි එක රෝගයේ වැළඳිච්ච අවස්ථාවේ ඉඳන් PCR පරීක්ෂණය කරන දක්වා කියන්නේ රෝගය හඳුනා ගන්නා මොහොත දක්වා ඇති වෙන ප්‍රමාදය. දෙවෙනි ප්‍රමාදය තමයි PCR පරීක්ෂණය කරන මොහොතේ සිට ප්‍රතිඵල එන තෙක් ගත වෙන කාලය ප්‍රතිඵලාවට පස්සේ රෝහල් ගත කිරීම දක්වා වෙන ප්‍රමාදය. ඒතර මේ තුන් තැනම වෙන ප්‍රමාදයන් ඊට අමතරව ආවේක්ෂණ ක්‍රියාවලිය ආශ්‍රිතයන් හඳුනා ගැනීම සඳහා ගත වෙන යම් ප්‍රමාදයක් තියෙනවා ඒවා. අවම කිරීම හරහා තමයි අපිට මේ පද්ධතිය රැකගෙන ඉස්සරහට යන්න වෙන්නේ. දෙවෙනි කාරණේ තමයි දැනට අපි අනුගමනය කරන ප්‍රතිපත්තිමය කාරණාවල සමාලෝචනයක් අනිවාර්යෙන් සිද්ධ විය යුතුයි. පරීක්ෂණ කිරීමේ ප්‍රතිපත්තිය අපි අනිවාර්යෙන්ම මේ වෙනකොට තියෙන තත්ත්වයන්ට ගැළපෙන විදිහට සමාලෝචනය කළ යුතුයි. අපේ නිරෝධායන ප්‍රතිපත්තිය මේ මොහොතට ගැළපෙන පරිදි සමාලෝචනය කළ යුතුයි. අපේ රෝග ප්‍රතිකාර එහෙම නැත්නම් හුදකලා කිරීම රෝගීක හඳුනාගත්තට පස්සේ ප්‍රතිකාර මධ්‍යස්ථානට යොමු කිරීමේ තියෙන ප්‍රතිපත්තිමය ප්‍රවේශයේ සමාලෝචනයක් සිදු විය යුතුයි. රටට ගැළපෙන මේ මොහොතට ගැළපෙන ඉදිරියේදී රෝගීන් අඩු කරගත හැකි ආකාරයට අපි ලබන සතිය වෙනකොට බලාපොරොත්තු වෙන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්තුමා හමු වෙලා මේක අර ඉතා රටටම ගැළපෙන ජාතික ලෙවිල්ලක් බවට පත් කිරීමට සඳහා අවශ්‍ය කරන මූලික රාමුව සකස් කරලා දෙන්න විශේෂඥ උපදෙස් මත. ඊළඟට තුන්වෙනි එක තමයි මේ මොහොතේදී කරන එන්නත් කරණය. ඒතකොට එන්නත් කරණය හරහා රට තුලට මේ එන්නත් කාර්යක්ෂම ලෙස ගෙනහැල්ලා සමාජය තුලටත් මේ එන්නත් ලැබෙන විදියක් සකස් කිරීම ඉතා වැදගත් වෙනවා. මොකද මේ සෞඛ්‍ය වෘත්තිකයන්ට එන්නත් ලබා දීම හරහා අපේ පද්ධති කඩා වැටෙන්නේ නැති වෙන්නේ. ඒ අයගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් නිගමන වලට එන්න පුළුවන් වුණාට රටක් විදියට වඩා ආරක්ෂිත තැනට යන්න නම් අනිවාර්යයෙන්ම අපිට අවශ්‍ය වෙනවා ජනතාවට නියමිත එන්නත් ඔක ගෙනහැල්ලා ලබා දීම. ඒ නිසා කඩිනමින් ඉතාම කාර්යක්ෂම ලෙස රටට ගැළපෙන ගුණාත්මක භාවයෙන් ඉහළ එන්නතක් ගෙනහැල්ලා ජනතාවට ලබා දීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් සහිතව අපි කටයුතු කළ යුතුයි කියලා අපි කියනවා. මොකද අපිට ඈත තියා හරි පේනවනේ යම් එළියක්. ඒ එළිය පේන්නේ මේ එන්නත් කරන්නේ හරහා. එමනම් එන්නත හරහා ප්‍රතිඵල ගන්න නම් අඩුම ගානේ රටේ ජනගහනයෙන් 50%ක් 60කට එහා පැත්තේ අපි එන්නත් දෙන්න වෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ජනතාවට ලබා දෙන එන්නත් කඩිනමින් ගෙනහැල්ලා ගුණාත්මක එන්නතක් ජනතාවට ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය විය යුතුයි. මෙරටට ගෙන්වන ලද කොවිඩ් එන්නත ලබා ගන්නා සියලු දෙනාට සුළු අතුරු ආබාධයන් නැති විය හැකි බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. අපි දන්නවා මේ මොහොත වන විට සෞඛ්‍ය සේවකයන් සහ අනිකුත් ඉදිරිපෙළ කාර්ය මණ්ඩලය සඳහා COVID-19 එන්නත් දීමේ ක්‍රියාවලිය මේ වෙන විට ක්‍රියාත්මක වෙනවා. පහුගිය කාල සීමාව තුළ බරපතල අතුරු ආබාධ කිසිවක් වාර්තා වුණ බවක් අපිට දැනගන්න නැහැ. අපිට කොහෙත්ම වාර්තා වෙලා නැහැ. හැබැයි සමහර පුද්ගලයන් රෝහල් ගත කිරීමකට සිද්ධ වුණා. ඒ හුඟක් වෙලාවට නිරීක්ෂණය කිරීම සඳහා යම්කිසි අපහසුයක් දැනෙනවා නම් අපි ඒ අයව අනිවාර්යයෙන්ම රෝහලට
පාසලට ඇතුළත් කරලා සුළු වේලාවක් නිරීක්ෂණය කරලා අපහසුයක් නැත්තම් ගෙදර යවනවා. එසේ නොවන ලෙස සමහර විට අපි දැක්කා සමහර මාධ්‍ය හරහා සංසරණය වුණා සමහර රෝහල් වල විශාල සංඛ්‍යාවක් ඇඩ්මිට් කරා කියලා ඒ වගේම විවිධ අතුරු ආබාධ එනවයි කියලා අපිට වාර්තා වෙන පිළිබඳව අපි මේක හොයලා බැලුවා. සෑම කෙනෙකුටම පාහේ එන්නත දීමේදී සුළු අතුරු ආබාධයක් මේ ඉඩක් තියෙනවා. ඒ තමා මද උණක් සමහර විට ඇඟපත රිදීම ඒ වගේම ඇඟ මැලිකම කලාතුරකින් කාර්ය වමනය ඒක අපි බරපතල අතුරු ආබාධයක් හැටියට අපි සලකන්නේ නැහැ. ඒ නිසා සියලු දෙනාටම අපි මේ වෙලාවේ පවසන්න අවශ්‍ය වෙනවා උණ ගැනීම හෝ එවැනි ආබාධයක් මේ එන්නතේ තිබෙන්නා වූ භයානක තත්වයක් ලෙස පිළිඹු වෙන්න එක කරන්න එපා. ඒක නිවැරදි කියලා කියන්න අමාරුයි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කිරීමට යෝජනාවක් සම්මත කරන ලෙස Human Rights Watch සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩ වී ඇතැයි ඉදිරිපත් කර ඇති වාර්තාව ශ්‍රී ලංකා රජය විසින් ප්‍රතික්ෂේප කරන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අවධාරණය කළේ. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කිරීමට යෝජනාවක් සම්මත කරන ලෙස Human Rights Watch සංවිධානය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ අනුව එම නිර්දේශ මේ මාස 22 වෙනි දින ආරම්භ වීමට නියමිත එක්සත් ජාතීන්ගේ 46 වන මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ඉදිරිපත් කරන ලෙසයි එම සංගමය ඉල්ලා ඇත්තේ. පසුගියදා නිකුත් කළ වාර්තාවක Human Rights Watch සංවිධානය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය විසින් මාධ්‍යවේදීන් සිවිල් ක්‍රියාකාරීන් නීතිඥයින් බින්දිතයින්ගේ පවුල්වල සමාජිකයින් සහ සුළු ජාතීන් පීඩාවට පත් කර ඇති බවයි. එමගින් Human Rights Watch සංවිධානය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වගවීම ඉදිරියට ගෙන යා හැකි යෝජනාවකට සහාය දෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් රටවලින් ඉල්ලා තිබෙනවා. එම සංවිධානය නිර්දේශ කර ඇත්තේ රට තුළ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුද්ගලයින්ට සංචාරක කටයුතු තහනම් කිරීමද නිර්දේශ කළ යුතු බවයි. එමෙන්ම ශ්‍රී ලංකාවට මූල්‍ය ආධාර ලබා දෙන විට එය මානව හිමිකම් මාර්ගෝපදේශයන්ට අනුකූලව වන ලෙස ලබා දෙන්නයි එම සංවිධානය විදෙස් මූල්‍ය ආයතන වලින් සහ ආධාරකරුවන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. කෙසේ වෙතත් මානව හිමිකම් කඩ වී ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව රජය විසින් ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අවධාරණය කළා. මේ වෙන විට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කර වාර්තාව පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාරය ලිඛිතව දැනුම් දීලා තියෙනවා. එහි අන්තර්ගතයේ ප්‍රසිද්ධ නොකරන්නේ එය දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යතුමන් විසින් තමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතන අවස්ථාවේදී ප්‍රසිද්ධ කිරීම තමයි ආණ්ඩුවේ තීන්දුව. සංකල්පීය වශයෙන් කිව්වොත් අයි ප්‍රධාන කාරණා දෙකක් කියලා තියෙනවා. එකක් මේ වාර්තාව මහා කොමසාරිස්වරයට 31 සහ 41 කියන යෝජනා වලින් ලබා දුන්නු විෂයපතේට පටහැනිවයි වාර්තාව සකස් කරලා තියෙන්නේ. පිටු 17 මාරක් වන වාර්තාවෙන් පිටු 2මාරයි තමන්ගේ විෂයපතේට අදාළව ලියලා තියෙන්නේ. අනිත් ඒවා තමන්ගේ විෂයපතේට පටහැනිව වර්තමාන ආණ්ඩුව පිළිබඳ දිවේශාගත ආකාරයේ වාර්තාවක් තමයි සකස් කර තියෙන්නේ. දෙවෙනි කාරණේ තමයි වාර්තාවේ නගා ඇති චෝදනා පිළිබඳ කිසිම පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කරන්න, ඒ සාක්ෂි ගැන තමන්ගේ මූලාශ්‍ර සඳහන් කරන්න මානව හිමිකම් කොමසාරිස්වරිය අසමත් වෙලා තියෙනවා. මෙන්න මේ කාරණා දෙකම පදනම් කරගෙන මේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්න ආණ්ඩුව තීරණය කළා තියෙනවා. ඒ පිළිබඳ විස්තරාත්මකව කරුණු දිනේෂ් ගුණවර්ධන විදේශ අමාත්‍යතුමා විසින් සමුළුවේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. බස්නාහිර පළාතේ පාසල් එළඹෙන 15 වනදා ආරම්භ කිරීමේදී දරුවන්ට පාසල වෙත පැමිණීම සඳහා විශ්වාසය ඇතිවන ආකාරයට කටයුතු කිරීම සිය වගකීම බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළා. ඒ සඳහා දරුවන්ගේ චිත්ත ශක්තිය වර්ධනය වන ආකාරයට කටයුතු කිරීමද සිය වගකීම බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. අතිපූජ්‍ය උඩහිරියගම ධම්මවිජය ස්වාමින් වහන්සේගේ සංකල්පයක් අනුව සතිපාසල වැඩසටහන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් විෂයමාලාවට හඳුන්වා දීම වෙනුවෙන් අද කොළඹ ආනන්ද විද්‍යාලයේ විශේෂ වැඩසටහනක් පැවැත්වුණා. ඒ අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් දරුවන්ගේ මනසෙහි අතුලාන්තය තුළ පවතින ව්‍යාකූලත්වය නිරාකරණය කිරීමට කල්පවතින තිරසාර විසඳුමක් අවශ්‍ය වන බවද එය දරුවාගේ මනස හැදෙන වැඩෙන සමයේදීම ආරම්භ කළ යුත්තක් බවද මෙහිදී අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළා.
මම හිතනවා මේ වැඩපිළිවෙල අද අපේ රටට අත්‍යවශ්‍ය දෙයක් කියලා. ඉතාමත් කාලෝචිතයි. සතිමත්කම. ඇයි අපේ සමාජයට මේ සංකල්පය හේවෙන් වැදගත් වන්නේ? දැන් අපි ආසල් විවෘත කිරීමට දැඩි උත්සාහයක් දරනවා. පෙබරවාරි 15 වෙනිදා බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ හැරෙන්න ගම්පහ දිස්ත්‍රික්කයේ කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ශ්‍රේණිවල පන්ති ආරම්භ කිරීමට වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. හැබැයි අපි අමාත්‍යාංශයක් හැටියට බොහොම පැහැදිලි තීරණයකට එළඹිලා තියෙනවා. දැන් මේ ළමයි ආපහු පාසල් වලට එනවා. ඒ ළමයි දිරිගැන්වීම සඳහා මොකක්ද අපි කියන්නේ? අපේ රට පමණක් නෙවෙයි මුළු ලෝකයේම මුහුණ දෙන ප්‍රධාන අභියෝගය තමයි COVID-19. අපේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. එතකොට මේ ළමයින්ට අධ්‍යාපනය සපයා දෙන්න ඕනේ. COVID අභියෝගය නිසා සදාකාලිකව පාසල් වහලා තියන්න බෑ. හැබැයි සෞඛ්‍ය ආරක්ෂක පියවරවලට යටත්ව තමයි පාසල් විවෘත කිරීමට පුළුවන් වන්නේ. ඉතින් මේ ළමයි පාසල් වලට එනකොට අපි අර සාමාන්‍යයෙන් කියන දේවල් නකුණා ප්‍රකාශ කරනවා. සමාජ දුරස්ථභාවය, අත්සේදීම, විෂ බීජ හරණය, අසෝදන දියවර. ඒක ඔක්කොම කියනවා. හැබැයි එතනින් නවතින්නේ නැහැ. ඒක සම්පූර්ණ උපදේශයක් වන්නේ නැහැ. අපි හිතන්න ඕනේ ළමයාගේ මනස ගැන. ඒ දරුවාගේ පෝෂණය ඒක දැඩි ආතතියකට අර්ජනය වෙලා තියෙනවා. මානසික තුලනය. මේ සම්බන්ධයෙන් අපේ මනස ඇසිරවීම. මනස පාලනය කිරීම. අපේ සිතුවිලි හැමතැනම දුවන්නේ නැතුව. යම්කිසි විධිමත් ක්‍රමානුකූල හික්මීමකට විනයකට අනුකූලව අපේ ජීවිත ගත කිරීමට අපි අදිටන් කරනවා නම් ආතතිය ඈහෙන ප්‍රමාණයකට පාලනය කිරීමට පුළුවන්. අන්ගේ සම්පූර්ණ ජීවිතය හැඩගැසීම සම්බන්ධයෙන් මේක ප්‍රායෝගිකව වැදගත් දෙයක් හැටියට සැලකලා ඒ පිළිබඳ නිසි අවධානය දක්වීම මම හිතනවා ඉතාමත් වැදගත් කියලා. මේ වැඩ පිළිවෙලට අපේ පූර්ණ ආශිංසනය ආශිර්වාදය තියෙනවා. කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් පිහිටුවීමට අනුමැතිය හිමි ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ අනුව ඉදිරියේදී ගොවීන්ගේ කාබනික පොහොර භාවිතය 30% දක්වා වර්ධනය කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මෙතෙක් කාලයක් සෑම රජයක්ම බලයටපත් වෙලා කාබනික පොහොර ව්‍යාප්තිය ගැන කතා කරත් කාබනික පොහොර ව්‍යාප්තිය කරන්න කිසිම කටක රජයකට හැකියාවක් ලැබුණේ නැහැ. ගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ එතුමා පැහැදිලිව සඳහන් කරලා තිනවා 20යි 30 වෙනකොට 100%ක් ගොවියා කාබනික පොහොර සඳහා භාවිතාවට යොදවන්න කටයුතු කරනවායි කියලා. නමුත් අපි පොහොර ලේකම් කාර්යාලයෙන් තමයි කාබනික පොහොර පිළිබඳ සියලු කටයුතු කරේ. නමුත් රසායනික පොහොර සහ කාබනික පොහොර එකට කටයුතු කරන්නේ නැහැ. ඒ නිසා අපි කැබිනට් මණ්ඩලයට යෝජනා කරා. කැබිනට් මණ්ඩලයේ කලිනුත් තීන්දුවක් කරගෙන තිබුණා. කොමර්ෂල් පොහොර සමාගම වහලා මේක එක ආයතනයක් බවට පත් කරන්න. ඒ නිසා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. කොමර්ෂල් පොහොර සමාගමත් ලංකා පොහොර සමාගමත් එකට කරලා එක ආයතනයක් බවට පත් කරන්න. නිසා මින් ඉදිරියට කොමර්ෂල් පොහොර සමාගම කියලා නැහැ. රසායනික පොහොර බෙදීමක් නැහැ. මේ රසායනික පොහොර සියල්ල බෙදීම් සිදු වෙන්නේ ලංකා පොහොර සමාගම හරහා. අපි කොමර්ෂල් පොහොර සමාගම කාබනික පොහොර සමාගමක් බවට පත් කරලා දෙන්න කියලා කැබිනට් මණ්ඩලයට ඉල්ලීමක් කරා. ඒ අනුව ඊයේ කැබිනට් මණ්ඩලය අනුමත කරා පළවෙනි වතාවට ලංකාවේ කාබනික පොහොර නිෂ්පාදනය කිරීම සඳහා සමාගමක් පිහිටවීමට අපට අනුමැතිය ලැබුණා. ඒ තමයි අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ ඉලක්කය. අපේ බලාපොරොත්තුව තමයි පළවෙනි අදියර කාබනික පොහොර 30% දක්වා වර්ධනය කරන්න ගොවියන්ගේ භාවිතාව. දැන් මේ වෙනකොටත් හෙක්ටයාර් 4,40,000ක් වගා කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ කන්නේ හෙක්ටයාර් 1,12,000කට ආසන්න ප්‍රමාණයක් වී වගාවේ කාබනික පොහොර ලබා දෙන්න මේ කන්නේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මෙතෙක්කල් එක එක පුද්ගලයන් විසින් විවිධාකාරයෙන් කටයුතු කර හැරෙන්න අපිට ආයතනයක් තිබුණේ නැහැ. මුදල් වෙන් කරන ක්‍රමවේදයක් තිබුණේ නැහැ. දැන් අපට කාබනික පොහොර ආයතනයක්, කාබනික පොහොර ව්‍යාප්තිය සඳහා රටේ පළවෙනි වතාවට ආයතනයක් පිහිට වෙනවා. ඒ නිසා මේ ආයතනය හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ ගොවියන්ට කාබනික පොහොර භාවිතය වැඩි දියුණු කරන්න අවශ්‍ය වැඩපිළිවෙල හදන්න. සම්බුදු ප්‍රතිමා සසුනට පුදා පින්පෙත් පුරන ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා පුණ්‍ය කටයුත්තෙහි තවත් වැඩසටහනක් අද පැවැත්වුණා. ඒ කඩුවෙල මහමෙවුනාව බෞද්ධ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී. දෙතිස් ලකුණෙන් මෙසිත් සැනසූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුදු පිළිරු සසුනට පුදා මතුමතුත් පින්පුරවන ශ්‍රද්ධා සම්බුද්ධ ප්‍රතිමා පූජා උතුම් පුණ්‍ය ව්‍යාපෘතියේ තවත් වැඩසටහනක් අද පැවැත්වුණා. මෙම අවස්ථාව මහමෙවුනාව භාවනාසපුවාසේ පින්වත් ස්වාමින් වහන්සේගේ ගෞරවනීය වැඩමවීමෙනුයි පැවැත්වුණේ.
සංඥා ඇතිසේක අනන්ත විමුක්ති ඇතිසේක. පින්වත්නි, මේ ලෝකයේ ඔබ නොයෙකුත් දේවල් බලන්න යනවා. ජල තටාක බලන්න යනවා. ගිරි ශිඛර බලන්න යනවා. ලස්සන දේවල් බලන්න යනවා. ඒ යන හැම මොහොතකදීම ඔබේ ඇස් දෙකින් බලන දේවල් වලින් ඔබේ සිත ඇවිස්සෙනවා මිසක් සංසිඳෙන්නේ නැහැ. සසරටම යොමු වෙනවා. භව ගමන වැඩි දියුණු වෙනවා. කර්ම සකස් වෙවි. සසරේ උපතක් කරා යන්න සකස් වෙනවා. ඇසින් දකින ඒ නොයෙක් රූප නිසා. නමුත් තමන්ගේ ඇස් දෙකින් උත්තරීතර රූපයක් දකිනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණින් බැබලි බැබලි වැඩ වාසය කරන දුටු දුටුවන් සනහා යන සිත් සංසිදුවන දැක්මින් ශාන්තභාවයට පත්වන දැක්මින් පවා දමනය වන ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ යමෙක් දකිනවා. ඇස් දෙකින් දකින රූප අතර අග්‍රභාවයට පත්වන්නේ අපගේ ශාස්ත්‍රුන් වහන්සේ දැකීමයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ උදෙසා යම් කෙනෙක් සුළු මොහොතක් නමුත් සිත පහදවා ගත්තොත් සුගතියේ යන උපතක් සකස් වෙනවා. සැදැහැති කුසල කටයුත්තකට සම්බන්ධ වෙමින් කැනඩාවේ පදිංචි වෛද්‍ය පූජිත ප්‍රසාද සිල්වා මහතා ඇතුළු පවුලේ සියලු දෙනාගේ නොමද අනුග්‍රහයෙන් මෙම උතුම් පුණ්‍ය කටයුත්ත සිදු කෙරුණා. මේ මනරම්මෝ බුදුරජාණන් වහන්සේ සිහි කරන්න පුළුවන් බුද්ධානුස්සතියක් වඩන්නට පුළුවන් ආකාරයෙන් නිමව ඇති මේ වගේ පිළිම වහන්සේ නමක් ලබා ගන්න ඇත්තරම අද දවසේ අපි පින්වන්ත වුණා. අපිට මේ සියල්ල ලැබෙන්නේ අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන්. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ පින්වත් ස්වාමීන් වහන්සේලාගේ කැපවීමෙන් ඒ වගේම මේ පිනට කැමති බොහෝ දෙනාගේ ආශිර්වාදයෙන් තමයි අද අපිට ඉදිරියට පින් කරගන්න මේ වගේ පිළිම වහන්සේ නමක් ලැබුණේ. ඉතින් ඒ නිසා මම අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ පින්වත් අලුදෙනියස බෝධි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට ගෞරවාන්විත ස්තුතිය මේ අවස්ථාවේදී පුද කරනවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ පින්වත් සියලු දෙනාටත් ඒ වගේම මේ පින්කම සමග අත්වැල් බැඳගත් සියලුම පින්වතුන්ටත් මේ සියලු පින් ඔවුන්ගේ ධර්මාවබෝධය පිණිසම උපකාර වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මහා කරුණා ගුණයෙන් තැන්පත් සම්බුදු පිළිරූ සසුනට පුදා මතුමතුත් පින් පුරන්නට මහමෙවුනාව භාවනාසපු සංචිතයත් ශ්‍රද්ධා මාධ්‍යාලයත් සමග ශ්‍රද්ධා සමාජ සත්කාරංශයේක්වයි මෙම පුණ්‍ය ව්‍යාපෘතිය දියත් කරනු ලබන්නේ. අවධානය විදෙස් පුවත් වෙත. මියන්මාර පාලනය සියතට ගනු ලැබුවේ නීත්‍යානුකූලව බව එරට හමුදා ප්‍රධානී පවසනවා. ඔහු සඳහන් කළේ පැවති ආණ්ඩුවට වසර 10ක කාලයක් රට පාලනය කිරීමට ඇති නොහැකියාව හේතුවෙන් හමුදා බලය යෙදවීමට සිදු වූ බවයි. කුමන්ත්‍රණයෙන් පසු මියන්මාර හමුදා ප්‍රධානී මින් අවුන් ලායින් ප්‍රකාශයක් සිදු කරමින් සඳහන් කර ඇත්තේ ඔවුන් විසින් නීත්‍යානුකූලව බලය පවරාගත් බවයි. එමෙන්ම මෙම පෙරළිය සිදුවීමට පැවති දෙයක් ලෙස ඔහු අර්ථකථනය කර තිබෙනවා. පසුගියදා පැවති මහමැතිවරණය වංචා සහගත එකක් බවටයි හමුදා ප්‍රධානියා තවදුරටත් අවධාරණය කර ඇත්තේ. ප්‍රජාතන්ත්‍රවාදී සඳහා වන ජනතා ලීගයේ නායිකා අවුන් සාන් සුකී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවට ගනිමින් මියන්මාරයේ බලය යළි හමුදාව අතට ගනු ලැබුවේ පසුගිය ඉරිදායි. මේ අතර ප්‍රජාතන්ත්‍රවාදීව මියන්මාරයේ බලයට පත් අවුන් සාන් සුකී ඇතුළු දේශපාලන නායකයින් අත්අඩංගුවටගෙන සිදු කළ කුමන්ත්‍රණයට විරෝධය දක්වමින් එරට සෞඛ්‍ය අංශ විසින් වර්ජනයක් දියත් කර තිබෙනවා. අත්අඩංගුවටගත් අවුන් සාන් සුකී ඇතුළු දේශපාලන නායකයින් රඳවා ඇත්තේ කුමන ස්ථානයකද යන්න සම්බන්ධව කිසිදු තොරතුරක් තවමත් වාර්තා වී නැහැ. මෙම තත්ත්වය හමුවේ රටවල් රැසකින් අවුන් සාන් සුකී නිදහස් කරන ලෙසට බලපෑම් එල්ල කරමින් සිටින බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම මියන්මාරය තුළ යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට එක්වන්නේයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ලෝක නායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට පෙබ්‍රුවාරි මාස 4 වනදා සියවසකට අධික කාලයක් බ්‍රතාන්‍ය යටත් විජිතයක් බවට පත්ව තිබූ ශ්‍රී ලංකාවට නිදහස ලැබුණේ 1948 පෙබ්‍රුවාරි මාස 4 වන දිනයි. යනු ශ්‍රී ලංකාවේ ජාතික නිදහස් දිනය පෙබ්‍රුවාරි මාස 4 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. මෙරට නිදහස ලැබීමෙන් පසු පළමු වරට නිදහස් උත්සවය සමරා ඇත්තේ 1949 පෙබ්‍රුවාරි මාස 4 වන දිනයි. පිළිකා පිළිබඳව දැනුවත් කිරීම සහ එය වැළැක්වීම
හඳුනා ගැනීම සහ ප්‍රතිකාර කිරීම දිරිගැන්වීම වෙනුවෙන් නම් කරන ලද ලෝක පිළිකා දිනය පෙබරවාරි මාස 4 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව සලකුණු වන්න.